දැන් අපි හොඳටම දන්නවා මේ වෙලාව වෙනකොට අපේ රටේ ජනතාව ඉතිහාසයේ කවදාකවත් නැති මට්ටමක විශාල අර්බුද ගණනාවකට මුහුණ පාලා තියෙනවා. භාණ්ඩ මිල වැඩිවීමක් තියෙනවා. භාණ්ඩ හිඟයක් තියෙනවා. පෝලිං හැදිලා තියෙනවා. අපහසුතා රසක් තියෙනවා. පොහොර නැතුව තියෙනවා. හැබැයි මේ කිසිවකට මැදිහත් වෙන්න අපේ රටේ ආණ්ඩුවක් නැහැ. නිසා අපි දකින්න පළවෙනි දේ තමයි මේ රටේ අපේ රටේ මේ මහා දැවැන්ත අර්බුදයක් තියෙන වෙලාවක ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අපි දකින්න ඉතාමත් බරපතලයි කියලා. මොකද මේ ආණ්ඩුව ජනාධිපතිවරයා දැන් මේ රටේ තියෙන කිසි ප්‍රශ්නයකට වග කියන්නේ නැහැ. වග වෙන්නේ නැහැ. නිසා වගකීම් පැහැර අරපු වග වෙන්නේ නැති රටේ ප්‍රශ්න ඒ පැත්තේ ගලාගෙන යද්දී ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ උදවිය ජනතාවට විහිළු සපේ පැත්තටලා ඉන්නවා. අපි හොඳටම දන්නවා හැබැයි දැන් මේ ආණ්ඩුව ගේන්න හදන වෙලාවක ජනාධිපතිවරයා පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පිළිබඳව මේ ආණ්ඩුව පිළිබඳව කතා කරපු උදවිය කරපු කතා අපිට හොඳටම මතකයි. වියත් මගේ උදවිය ඒ කාලේ කිව්වේ ලංකාවේ හදන්න පුළුවන් හොඳම සුපිරිම ආණ්ඩුව තමයි හැදෙන්න යන්නේ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි අපේ රටේ ඉතිහාසය හම්බෙන හොඳම නායකයා කියලා කිව්වේ. ඒකට එතුමා ඊටා දෙඩි ලෙස පාලනය කරනවා කියලා කිව්වා. ඒ වගේම අපිට මතකයි විමල් වික්‍රමසිංහ මහත්තයා දවස්වල කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා කියන්නේ නිකන් ලී කුවන් යූ වගේ මහින්ද රාජපක්ෂ මහත්තයා මහතීර් මොහමඩ් වගේ. එතකොට ලී කුවන් යූ මහතීර් මොහමඩ් දෙන්න එකතු වෙනවා කොහොමද කියලා. දැන් අපිට පේනවා දෙන්න එකතු වෙලා කරන වැඩේ කොහොමද කියලා. රට කරන විනාශය කොතරම්ද කියලා. නිසා දැන් මේ විදියට මේ එක එක වර්ණනා කරලා ජනතාව ගුණාට අන්දපු වියත්මගේ මහත්තුරු දැන් කො ඒගොල්ලෝ ආණ්ඩුව තුල ඉන්නෝනේ. ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? කොහොමද දිහත්වීමක් ඒගොල්ලන්ගේ මේ විනාශයට. ඒතර මේ ආණ්ඩුව පිළිබඳව කතා කරපු ඊරන්ස මහත්තයලා වගේ අර පුළුවන් ද ගැලවෙන්න. ඒසත් දැන් මේ බොරු කියලා මේ ආණ්ඩුවක් හදලා අන්තිමට සාමාන්‍යයෙන් ආණ්ඩු කාලයක ආණ්ඩුවක් විසින් මැදිහත් වීමක් කරන්න නැති මට්ටමකට තමයි වැටලා තියෙන්නේ. දැන් හොඳටම දන්නවා අපේ රටේ මේ වෙලාවේ මිල පාලනය අයින් කරලා තියෙනවා. ඒතර අපිට මිල පාලනයක් නොතිබුණා නෙවෙයි මිල පාලනයක් තිබුණා. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් ආපු මුල් දවස්වල උත්සාහ කරා ඔය කඩවලට ගියා නාරායන්පේට ගියා තොග කඩේට ගියා හමුදාව දැම්මා ඩේටාබේස් හැදුවා නොඑක් જાතිව කරා. මොකද අවසානයේ මොකද කරේ? සියල්ල ඇත්තට දැම්මා. දැන් මිල පාලනයක් නැහැ. ඒ අපේ රටේ බඩු මිල තීරණය වෙන්නේ හිතුමතේ වැඩි වෙනවා. සහල් මිල තීරණය කරන්නේ හාල් මෝල් කාරෝ කීප දෙනෙක්. එළවලු මිල තීන්දුව කරන්නේ තොග වෙලඳන් කීප දෙනෙක්. ඒ නිසා ගත්තොත් එහෙම ඒතකොට රටක ඉතාමත් අමාරු වෙලාවක පොදු ජනතාවගේ ජීවන තත්ත්වය බේර ගන්න මිල පාලනයක් තියෙන කොන රටක ඒතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මිල පාලනය අයින් කරලා දානවා. මේ පාලනයක් කරන්නෙම නෑ. ඒතකොට අපි අහන දේ තමයි මේ අඩු ගානේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අපේ රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කරන්න බැරිද? දෙවෙනි කාරණේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිඟයක් තියෙනවා. දැන් විශාල ගෑස් හිඟයක් තියෙනවා. මිනිස්සු විශාල දුකක් විඳිනවා ගෑස් පෝලිං වල. අනිත් පැත්තෙන් ගත්තම කිරිපිටි හිඟයක් තියෙනවා. දරුවන්ට කිරිපිටි දෙන්න විදියක් නැතුව ඉන්නවා. සිමෙන්ති හිඟයක් පිටින් පිට එනවා. සහල් හිඟයක් පිටින් පිට එනවා. ඒ සමේ විශාල භාණ්ඩ හිඟයක් තියෙනවා. ආණ්ඩුවක වාක්‍යම තමයි ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සපයන එක. දැන් විශේෂයෙන්ම අපි කවුරුත් දන්නම ගෑස් ප්‍රශ්නේ ඉතාම බරපතලයි. දැන් නාගරික ජනතාව විශේෂයෙන්ම තට්ටු නිවාසවල නිවාස සංකීර්ණ වලින් ජනතාවට පුළුවන් ද දරලිපේ උයන්න. උඩ තට්ටුවේ දරලිපියෙන් පුළුවන් ද? බොහොම තෙල් ලිප් වල උයන්න පුළුවන් ද? ඒ නිසා දැන් මේ ගෑස් වලට පුරුදු වෙච්ච ජීවිතයක් තියෙනවා. ගෑස් වලින් නැතු උයන්න බැරි තත්ත්වයක් මත වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවක ආණ්ඩුවක් සමත් වෙන්න ඕන ඒ අත්‍යවශ්‍ය දේවල් සපයන්න. අපේ රටේ සංචාර ව්‍යාපාර කරන හෝටල් කර්මාන්තර ගෑස් නැතුව දුවන්න බෑ. මොකද හෝටල් තරුපයි හෝටල් ඇතුලේ පුළුවන් කමක් නැහැ නේ දරලිපි උයන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ හිතවත් හිතන් ඉන්නව දන්න එහෙම තරුපයි හෝටලේ දරලිපි උයන්න පුළුවන් කියලා. ඒ නිසා සාමාන්‍ය ආපන ශාලාවලත් මේ ප්‍රශ්නේ වෙත් තිනවා. ඒ ප්‍රශ්නේ මත මිනිස්සු විශාල දුකක් විඳිනවා. සංචාර ව්‍යාපාරට මේක බලපාලා තියෙනවා. අපි දැක සංචාරකව සමහරු ඉන්නෝ මේ පෝලිං වල ගෑස් ගන්න ඒගොල්ලෝ අතරලා ඉන්න තැන් වලට. එතකොට අඩු ගන්න ගෑස් ටික සපයන්න බැරි ආණ්ඩුව. දෙවෙනි කාරණා තමයි අපි දැක්ක දේ තමයි මේ ගෑස් වල සංයුතිය වෙනස් කරලා දිගටම ගෑස් සිලින්ඩර ගෙනගත්තා. විශාල හානි සිද්ධ වුණා. ජීවිත කීපයක් රටට අහිමි වුණා. ඊළඟට අපි දැක්ක කුකුල් ගොවි පොළල් කීපයක් ගිනිගත්තා. විශාල කුකුලන් ප්‍රමාණයක් නැති වුණා. ඉතින් මේ දේපල ජීවිත විශාල ප්‍රමාණයක් නැති වෙලා තියෙන වෙලාවකත් ජනාධිපතිවරයාට බැරිලා තියෙනවා මේ ගෑස් සිලින්ඩර ගිනි ගන්නා ප්‍රශ්නෙට උත්තරයක් සපයන්න. විසඳුමක් සපයන්න බැරි වෙලා තියෙනවා. අඩු ගන්න එකට වග කියන්නේ ඕනනේ. දැන් යා කමිටුවක් පත් කරා. දැන් කමිටුවේ වාර්තා බාර දුන්නේ ගිය අවුරුද්දේ. දැන් සෑහෙන කාලයක් වෙනවා. සති දෙකකට වඩා වැඩි. හැබැයි දැන් මොකක්ද අරන් තියෙන පියවර? ඒ වාර්තාව ඉතා පැහැදිලිව අපි දැක්ක මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ගෑස් සංයුක්ත වෙනස් කිරීම මේ ගිනි ගැනීම වලට හේතුව කියලා තියෙනවා. ඒතකොට වෙනස් කරේ කවුද? මේ ගෑස් සමාගම් දෙක. එකක් රජයේ සමාගමක්.
එතකොට මේ ගෑස් සමාගම් වල මේ සංයුතිය වෙනස් කරලා මේ විශාල විනාශයක් කරපු නිලධාරීන්ට ලොක්කන්ට විරුද්ධව ගන්න පියවර මොකක්ද? මේ ජනතාවට වන්දි ගෙවනවද? වෙච්ච හානියන්ට ගෙවල් ගිනි ගත්තා, කුස්සිය ගිනි ගත්තා, දේපල නැති වුණා, ජීවිත නැති වුණා, ඒකට වන්දි ගෙවනවද? ඒ මොකක්වත් නැහැ. ජනාධිපතිවරයෙක් මේ වගේ ඉන්නවා. දැන් මේ ජනාධිපතිවර එනකොටම ওই වටේ ඉන්න කට්ටියත් කියලා නිකන් බෑ, හරියට පාලනය කරන්න ඕන. පාලනය කරන්න බලය තියෙන්න ඕන, ශක්තිමත්. ඒ නිසා 3-2 ආණ්ඩුවක් ඕනකම ජනතාව 3-2 ආණ්ඩුවක් දුන්නා. දෙකේ අඩුවක් කරේ නැහැනේ. ඊට පස්සේ විශ්ව සම්මත කරගන්න ඕනයි කියලා කිව්වා. ජනාධිපතිතුමේ බලතල අඩුයි කියලා. විශ්ව සම්මත කරගත්තා. දැන් 3-2 ආණ්ඩුවක් තියෙනවා, විශ්ව සම්මත වෙලා තියෙනවා. අපි අහනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් විශ්ව සම්මත කරන් මොකද්ද කරන්නේ? ඒ විධායක බලය පාවිච්චි කරන්නේ මොකටද? අඩු ගන්න මිනිසුන්ගේ අත්‍යවශ්‍ය බහන් ටික දෙන්න බැරි නම්, බඩු මිල පාලනය කරන්න බැරි නම්, මේ ගෑස් ගිනි ගන්න එකට උත්තරයක් ලබා දෙන්න බැරි නම්, මිනිසුන්ට ගෑස් ටික දෙන්න බැරි නම් මොකටද ওই විධායක ජනාධිපතිකමේ? ඔක ඇත්තට දාන්න තියෙන්නේ. මන් දන් තාල නම් පෞග දවසක ওই විධායකකමේ පාවිච්චි කළ කරේ අන්න අර ජුබිලි කනුවේ පැත්තේ කඩයක් වහපු විතරයි. වෙන මොකක්වත් නෙවෙයි. ඒ නිසා ඔය කඩයක් වහනවා වගේ පොඩි වැඩක් නැත්නම් මේ Facebook එකේ ඉන්න කාවර කෙනෙක්ව හතරෙන් තට්ටුවට අරන් යන එක වගේ එකක් ඇරෙන්න Facebook එකේ ආණ්ඩුවට මොරල්ලි වුවොත් ඒගොල්ලන්ගේ CID අරන් යනවා. ඒ වගේ එකක් ඇරෙන්න ජනාධිපතිවරයා මේ ජනතාව වෙනුවෙන් නම් මේ විශ්ව පාවිච්චි කළා නැහැ. විධායක බලය පාවිච්චි කළා නැහැ. ඒ නිසා මේ තියෙන්නේ මොකද්ද? පැහැදිලිවම ගත්තොත් වග නොකියන ආණ්ඩුවක්. වග කියන්නේ තේරෙන්නේ නැහැ. වග නොවන ආණ්ඩුවක්. ඒ විශ්ෙන් වෙලා තියෙන තමයි අද රට අරාජක වෙලා තියෙනවා. අපේ රටේ ජනතාව 2005-2019 කාලේ තිබිච්ච පාලනයේ අරාජිකත්වය නිසා තමයි ශක්තිමත් දැඩි පාලකයෙක් කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්දෙ දුන්නේ. හැබැයි දැන් එවෙල මොකද වෙලා තින්නේ? දැන් ඊට හපන් අරාජිකත්වයක් ඇදලා තියෙනවා. කවුරුවක්වත් රටේ කිසි ප්‍රශ්නයකට වග කියන්නේ නැහැ. රට අයාලේ ගමන් කරගෙන ආණ්ඩුවක් රටේ නෑ වගේ පේන්නේ. ආණ්ඩුවේ ලොක්කෝ නෑදෑ ගමන් යනවා, නිවාඩු ගමන් යනවා, රට යනවා, ගෙවල් වලට යනවා, තිරුපතු වදින්න යනවා, වන්දනා ගමන් යනවා. රට ජනතාව මේ ප්‍රශ්න මැද්දේ අයාලේ යනවා. ඒ නිසා වගකීමක් නැති ආණ්ඩුවක් තියෙනවා, වගවීමක් නැති ආණ්ඩුවක් තියෙනවා. ජනාධිපතිලා සමේ ආණ්ඩුව ජනතාවට වග වෙන්නේ නැහැ. නිසා ඔවුන්ට දැන් තවදුරටත් මේ රටේ ජනවරම දරන්න කිසි අයිතියක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. අනෙක් කාරණය තමයි මේ විපතට බලපාපු ආණ්ඩුවේ වැරදි තීරණ සහ ප්‍රතිපත්ති. අපි දන්නවා අවුරුදු 73ක් තිස්සේ හැම ආණ්ඩුවක්ම අනුගමනය කරපු වැරදි ප්‍රතිපත්ති තීරණ වලින් තමයි මේ මහා දෙවන්ත ව්‍යසනයේ අර්බුදය අපට ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇස්සේ ඒක හදන්න ආපු මේ ආණ්ඩුව අනුගමනය කරන්න පටන් ගන්න තියෙන ඊටත් වඩා මුග්ධ වැරදි තීරණ සහ ක්‍රියාමාර්ග. ඒක විසින් විශාල අර්බුදයක් තියෙනවා. දැන් මම දැක්ක ජනාධිපතිවරයා මෑතකදී කියලා තිබුණා මේ ප්‍රශ්න මෙහෙම තමයි. ඉතින් පසුබෑම් වෙනවා, අර්බුද එනවා. ඉතින් අපි ඒකට මූණ දෙන්න ඕනේ, හදා ගන්න පුළුවන්. ඒක මේ අර්බුදේ නිකන් ස්වභාවික අර්බුදයක් කියලා පෙන්වන්න උත්සාහ කරමින් ඉන්නවා. අපි කියන එක වැරදි. මේ අර්බුදය ස්වභාවික නැහැ. මේක එක පැත්තෙන් ගත්තොත් එම අවුරුදු 73ක් තිස්සේ ආපු ගමන් මගේ තර්කානුකූල ප්‍රතිඵලය. අනෙක තමයි වර්තමාන ආණ්ඩුව විසින් අනුගමනය කරපු අතිශය වැරදි, අතිශය අවිද්‍යාත්මක, මෝඩ මුග්ධ තීරණ විසින් තමයි මේ අර්බුදය කැඳවලා තියෙන්නේ. අපි යනවා ආණ්ඩුවේ ලොක්කන්ගෙන් දැන් අපේ රටේ විශාල ආහාර ප්‍රශ්නයක් තියෙනවා. කෘෂිකර්මාන්තයේ බිඳ වැටිලා, එළවලු නිෂ්පාදනයේ බිඳ වැටිලා, එළවලු මිල ආස උසට ගිහිල්ලා රන් හා සමාන මිලකට එළවලු විකිනෙන්නේ. සහල් හෙඟයක් තියෙනවා. සහල් මිල වැඩි වෙලා තියෙනවා. පිටින් හාල් ගෙන්නන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ආනන්දුට ඒක සිද්ධ වුණේ කෘෂිකර්මාන්තයේ බිඳ වැටුනේ ස්වභාවික විපතක් නිසාද? අපේ රටේ මොකද පෞග දස්වල ගම් වතුරක් කැල්ල කුඹුරු යට වෙලා අටුකොට ඔක්කොම යට වෙලා ගියාද? එහෙම උනේ නැහැ. එහෙම නැත්නම් අපේ රටේ අවුරුදු 3-4ක් තිස්සේ මහා නියඟයක් තිබිලා ඒ නියඟයට අහුවෙලා මේ කුඹුරු වේලුණාද? නැහැ. එහෙම කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ තියෙන මොකද්ද? ආණ්ඩුව ගත්තු වැරදිම වැරදි තීන්දුවක් තියෙනවා. ඒ තමයි මේ හදිසියේ මේ පොහොර ප්‍රශ්නයක් දාගත්ත එක. රසායනික පොහොර හදිසිය නවත්තලා කාබනික පොහොර හඳුන්වා දෙනවා කියලා කාබනික පොහොරත් නැති වෙලා රසායනික පොහොරත් නැති වෙලා මේ පොහොර අර්බුදයක් ගැනලා රට කෘෂිකර්මාන්තය විනාශ කරලා තියෙනවා. ඒ නිසා මේක ගෙන්නගත්තු අර්බුදයක්. මේක හදා දීපු අර්බුදයක්. හදා දුන්නේ කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එයාගේ කේවට උපදේශකයෝ දීපු සමහර උපදේශ පිළි අරගෙන උපදේශ දෙනේම උත්තරදී වැරදි උපදේශ පිළිගන්න නැත් වැරදි. ඒවා පිළි අරගෙන කරපු දෙයක් නිසා වෙලා තියෙන්නේ මොකද්ද? අද කෘෂිකර්මාන්තයේ ගොඩ ගන්න බැරි මට්ටමට වැටලා තියෙනවා. අද ගොවි ජනතාව විලාප තියෙනවා. ජීවත් වෙන්න බැරුව ඉන්නවා. බඩු මිල හොඳටම වැඩි වෙලා තියෙනවා. එතකොට එහෙම තත්ත්වයක් තුල තාමත් ආණ්ඩුව තමන්ගේ වැරද්ද හදාගන්න ලෑස්ති නැහැ. දැන් ආණ්ඩුව මොකද ගන්නේ? කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරීන් සමහරව පෙන්වා දුන්නට පස්සේ මේක අර්බුදයක් තියෙනවා අපට ආහාරයෙන් ගයක් කරන මේක වැරදි කිව්වම ඒ වැරද්ද හදා ගන්න වෙනකොට මොකද ගන්නේ? කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරීන් වයින් කරනවා. දැන් ලේකම්වරු කීයක් අයින් කරාද? දැන් වැරද්ද හදන්නේ නැහැ. වැරද්ද පෙන්වා දීව මිනිහා වයින් කර දානවා. එහෙම තමයි දිගටම යන්න හදන්නේ. අපට ආරංචිය දැනටමත් තව නීති රීති කියලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ව පාලනය කරලා
මේ Tamanට කැමති වැඩේ විතරක් කරගෙන යන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා කෘෂි කර්මාන්තයේ බිඳ වැටීමට ආණ්ඩුව අනිවාර්යයෙන්ම වග කියන්න ඕන. අපේ රටේ හෙට දවසේ නිර්මාණය වෙන ආහාරයේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතු තියෙනවා. මොකද මේක ස්වභාවික ප්‍රශ්නයක් නෙවෙයි. මේක ගෙන්නගත්තු ප්‍රශ්නයක්. ඉල්ලම් කරන ප්‍රශ්නයක් මේ තියෙන කියලා තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියත් විශාල අවුලක් කරලා තියෙනවා. මේ ආණ්ඩුවට බදු ප්‍රතිපත්තියක් නැහැ ඇත්තටම. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ මොකද්ද? තමන්ගේ අර ගජමිතුරු ජාවාරම්කරුවන්ට සහන ලබා දීම තමයි ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය. නැතුව රටට ආදායම් ලබා ගැනීම එකක් නෙවෙයි. බදු ප්‍රතිපත්ති වෙනම තියෙනවා. බදු ප්‍රතිපත්ති ක්‍රියාවට නගන්නේ ආණ්ඩුවට උන් තාලට. අපිට හොඳට මතකයි මේ ආණ්ඩුව ආපු ගමන් මහින්ද රාජපක්ෂ මහත්මයා මුදල් ඇමති වෙච්ච ගමන්ම ඒ කාලේ කිව්වා වැට් එක අඩු කරනවා කියලා කිව්වා. 15% වැට් එක 8% දක්වා අඩු කරනවා කියලා කිව්වා. හැබැයි ඒක අඩු කරාද අඩු වුණාද මොකක්වත් අපි දන්නේ නැහැ. හරියට පැහැදිලි නැහැ. මොකද වැට් සාමාන්‍ය පනවන්නේ පාර්ලිමේන්තු පනතකින් පනතක් නැතුව තමයි මේ කතාව නිකන් කිව්වේ. ඒ නිසා ඒකේ වාසියක් ගියා නම් ගියේ කාටද? ජනතාවගේ බහඬ වල කිසිම අඩුවක් සිද්ධ දුන්නේ නැහැ. ඒක වාසියක් ගියා නම් යන්න ඕනකම තියෙන්නේ ව්‍යාපාරිකයන් ජාවාරම් කරුවන්ට. හැබැයි අනිත් පැත්තෙන් උනේ මොකද්ද? ආණ්ඩුවට ලැබෙච්ච ආදායමක් රාජ්‍ය ආදායම් ප්‍රමාණයක අඩුව. ඒ නිසා ඒක කිසිම පැහැදිලිකමක් නැතුව නිකන් ප්‍රකාශයක් කරා. ඒක වාසි උනේ කාටද? අවාසි උනේ කාටද? කාටවත් තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ට වෙච්ච වාසියක් නැහැ. හැබැයි අපි දන්නවා ආණ්ඩුවට ආදායම් කීපයක් අඩුව. දැන් මේ ආණ්ඩුව රජය ආදායම් නැතුව ඉන්න වෙලාව. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයා දියත් වෙලා සීනි බද්ද රුපියල් 50කට විතර සීනි බද්ද සති 25ට අඩු කරා. කාටද වාසිය කි? ඒ වාසිය ජනතාවට ආවේ නැහැ. සීනි මිල අඩු වුණා. හැබැයි ඒක ඒගොල්ලන්ගේ අර හිතමිතුරු ව්‍යාපාරිකයා ඒ වාසිය සම්පූර්ණයෙන් ගත්තා. පොල් තෙල් බද්ද අඩු කරා. ඒ වාසිය ගත්තේ ව්‍යාපාරිකයෝ. ජනතාවට ඒ වාසිය ආවේ නැහැ. දැන් අපි දන්නවා මේ ඊ ප්‍රදත් මන් දැක්ක ප්‍රවෘත්තියක් තියෙනවා. අල සහ ලුණු වල ආනයනය කරන අල සහ ලුණු වල බදු අඩු කරනවා කියන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ? මිල පාලනයක් නැතුව ආනයන කරන භාණ්ඩ වල බද්ද පොඩ්ඩක් අඩු කරා කියලා ඒකේ වාසියක් ජනතාවට එන්නේ නැහැ. ඒක ගන්නේ කවුද? භාණ්ඩ ආනයනය කරන අයට හොඳයි ඒක. නැතු ජනතාවට මේක එන්නේ නැහැ. මොකද ජනතාවට මේක එන්න අනිවාර්යයෙන්ම සහනයක් දෙනකොට බද්ද අඩු කරනකොට මිල පාලනයකුත් තියෙනවා. ඒ නිසා එකක් මිල පාලනයකින් තොරව මිල පාලනයක් නැතුව තිබියදී බදු ටිකක් අඩු කරා කියලා ඒකෙන් භාණ්ඩ වලට ජනතාවට කිසි සහනයක් ලැබෙන්නේ නැහැ. පළවෙනි කාරණේ ඒක. දෙවෙනි කාරණේ මොකද්ද? දෙවෙනි කාරණේ තමයි මේ සහන දුන්නට වැඩක් නැහැ. ඇයි වරායේ භාණ්ඩ තියෙනවා මේ ගොඩට ගන්න බැරුව, එළියට ගන්න බැරුව, රටට ගන්න බැරුව. දැන්ටවත් අපි දැක්ක මාධ්‍ය වල තියෙනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සහල්, කිරිපිටි, සීනි, අල, ලුණු මේවා ගෙන්නපු කන්ටේනර් 1500ක් විතර ප්‍රමාණයක් වරායේ තියෙනවා නිදහස් කරගන්න බෑ ඩොලර් නැතුව. ඒත් ඩොලර් නැතුව වරායේ තියෙන භාණ්ඩ තියෙන නිදහස් කරගන්න බැරුව ඉන්නවා. එහෙම තියෙද්දි ආණ්ඩුව නිකන් බොරුවට අල ලුණු වලට බදු අඩු කරනවා කියලා කියනවා. ඒකෙන් වෙන්න පුළුවන් දේ තමයි එකක් මිනිස්සුන්ට කිසිසේත් වෙන්නේ නැහැ. ආණ්ඩුව ආදායම පොඩ්ඩක් අඩු නිසා මේ කිසිම ප්‍රතිපත්තියක් පිළිවෙලක් නැති හැම විටකම Tamanට හිතවත් ගජමිතු ජාවාරම් කරුවන්ට සල්ලි හම්බ කරගන්න වැඩිපුර ලාභ ලබන අධික ලාභ ලැබීම සඳහා අවස්ථාව දීම වෙනුවෙන් තමයි ආණ්ඩුව හැම ටිකම මේ බදු ප්‍රතිපත්ති හිට මෙට කරන්නේ. අපි හිතනවා ඒගොල්ලන්ගේ ඡන්ද ගාලට විදන් කරපු යාළුවෝ ටිකක් ඉන්නවා ඡන්ද කරන්න ඒගොල්ලන්ට හම්බ කරන් දෙන්න තමයි මේ කරුණු කරන් යන්නේ. නිසා ඒකේ බරත් අවසානයේ ගත්තොත් එහෙම ජනතාව මත පැටවිලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ගත්තොත් සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මේ රට විනාශය කරා රැගෙන යන මිස රට හදන පැත්තට මේ අර්බුදයට විසඳුම් හොයන පැත්තේ වන වෙයිති. අනිත් පැත්තෙන් අපි දකින දේ තමයි ආණ්ඩුව මේ රට බරපතල විනාශ කරමින් ඉන්න. මේ ආණ්ඩුව ගෙන්න ගත්තේ ගෙනාවේ රට රකින්න. ඒ කාලේ සින්දු කිව්වෙත් එම රට රකින්න අපේ විරුවා කියලා කිව්වේ ගෝඨාපේට. රට රකින්න කියලා ගෙන්න ගත්තේ. ඒ ගෙනෙද්දි කිව්වා ඒගොල්ලෝ රට විකුණන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි විකුණපො නැවත ගන්න තමයි එන්නේ කියලා කිව්වා. දැන් මොකද වෙමින් තියෙන්නේ? අපේ රටේ කවදාකවත් නැති මට්ටමට අපේ රට තුල අනිවාර්යයෙන්ම රාජ්‍යයේ අයිතිර තියෙන්න ඕන. අපේ අයිතිර තියෙනවා ඉතා වැදගත්ම සම්පත් ප්‍රමාණයක් දැන් ආණ්ඩුව විකුණන්න පටන් ගන්න තියෙනවා. අපි දකිනවා වික්කේව ගන්න කියලා ආපු ආණ්ඩුව කොළඹ වරායේ නැගිටින ජැටි විකුණන්න හැදුවා. ඒක එරේව දෙවන්ත උද්ඝෝෂණයක් කළා. ඒක නතර කරගත්තට පස්සේ මොකද උනේ? ඊට පස්සේ බටේර අලුතෙන් ජැටියක් හදන්න ඉන්දියාවේ අදානි සමාගමට දුන්නා. දැන් අදානි ඒ ජැටි හදමින් යනවා. ඒත් අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? රටේ ඩොලර් නැහැ. ඩොලර් රිංගියක් තියෙනවා. හැබැයි ඩොලර් රිංගියක් තියෙන වෙලාවක ආණ්ඩුව මොකද කරන්නේ? ඩොලර් ලබා ගන්න මාර්ග විකුණනවා. වරාය කියන්නේ ඩොලර් උපයන මාර්ගයක්. දැන් ඒක විකුණනවා ඉන්දියාවට. එතකොට ආයි ලංකාවට නෙවෙයි එන්නේ අදානි කොළඹ වරායේ බටේර ජැටිය ලොකුවට හැදුව සල්ලි විදන් කරලා. එතකොට වෙන්නේ තමයි වැඩිම භාණ්ඩ ප්‍රමාණයක් එහෙම කරන එක එතනින් කරොත් එහෙම එතකොට ලංකාවට එන්න තියෙන මුදල් ප්‍රමාණයක් නැති වෙනවා.
අනෙක තමයි මේ ත්‍රිමාලයේ තෙල් ටැංකිය ප්‍රශ්න. මේක අපි කලිනුත් කතා කරා. මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. ත්‍රිමාලයේ තෙල් ටැංකිය කියලා කියන්නේ තෙල් ටැංකිය විතරක් නෙවෙයි. එතන උපායන මාර්ගය ඉතාම වැදගත් තැනක්. ත්‍රිකුණාමලයේ ස්වභාවික වරායක් තියෙනවා. ඒ වරාය ආශ්‍රිත ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉඩම් වල තමයි මේ තෙල් ටැංකි දැන් පාවිච්චි කළේ 99ක් තියෙන්නේ. ඒතකොට ආණ්ඩුව මොකද කරන්නේ? දිගටම උත්සාහ කරා. කලින් ආණ්ඩුවත් උත්සාහ කරා මේක විකුණන්න ඉන්දියාවට. මේගොල්ලොත් උත්සාහ කරා. විරෝධයෙන් මැද ටිකක් ප්‍රමාද වුණා. දැන් අවසානයේ ගම්මපිල මහත්තයා ඔය දේශීතයිසි ගම්මපිලනේ කයිවාරු ගාලා පම්පෝරි ගාලා දැන් අවසානයේ ඉන්දියාවට මේක දෙන්න යනවා. කතා කරේ ඉන්දියාවෙන් තෙල් ටැංකි ආපහු ගන්නවා කියලා. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? තිබිච්ච ටිකක් දෙන්න තමයි යන්නේ. දැනටමත් අපි දන්නවා ඉන්දියාවේ IOC සමාගම සතුව සමාගමට තෙල් ටැංකි 14ක් බදු දීලා තිබ්බා. ඒතර ඒ 14 බද්ද අවසන් වෙන්න නියමිත තිබුණු ඉදිරි කාලයේදී එහෙම තිබීදී ඒක නැවත අවුරුදු 50කට දික් කරලා තියෙනවා. අවුරුදු 50කට. දැන් මේගොල්ලෝ ඉන්නේ අවුරුදු 5කට බලය අරගෙන රට පාලනය කරන්නේ. හැබැයි විකුණන්නේ අවුරුදු 50ට 60ට. දැන් කලින් අපිට මතකයි මෛත්‍රීපාල මහත්තයාගේ රනිල් මහත්තයාගේ ආණ්ඩුව කලින් ආණ්ඩුව හම්බන්තොට වරාය චීනට දුන්නේ බදු දුන්නේ අවුරුදු 99කට. අවුරුදු 5කට බලය අරන් ඇවිල්ලා අවුරුදු 99කට වරායක් බදු දෙනවා. පොඩි දෙයක්වත් නෙවෙයි. ඒ වගේම ඒකට පැනලා ඒක වැරදි කියලා අපි මේ කට්ටිය මොකද කරන්නේ? මේගොල්ලොත් එහෙම තමයි දෙන්නේ. දැන් අපි දන්නේ ආදායයට කොච්චර කල් දීලාද කියලා. දැන් මෙතන ගත්තොත් එහෙම අවුරුදු 50කට තව ඉදිරි අවුරුදු 50කට මේ තෙල් ටැංකි 14 තනිකර IOC කට බදු දෙනවා. ඊළඟට තෙල් සංස්ථාව සතුව 24ක් තියෙනවා. ඊට පස්සේ තව 61ක් ඉතුරුයි. දැන් මොකද මේ කරන්න යන්නේ? මේ 61 ඉන්දියාවට දෙන්න යන්නේ. ඒක නිකන් දෙන්න බෑ. නිකන් දෙන්න ගියොත් විශාල විරෝධයක් වෙන නිසා ඒක ජනතාවට කොලේ වාලා ඇහැ වාලා දෙන්න හදන. ඒ නිසා දැන් ඒගොල්ලෝ මොකද තීන්දුවක් කරන් තියෙනවා ට්‍රෙන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් කියලා සමාගමක් හදන්න. එතකොට රජයේ මැදිහත් සමාගමක්. ඒතකොට ඒ සමාගමේ කොටස් 51ක් තෙල් සංස්ථාව සතුව තියෙනවා, ආණ්ඩුව සතුව තියෙනවා. 49ක් දෙනවා IOC එකට. ඊට පස්සේ දෙගොල්ල එකතු වෙලා මේ ටැංකිය 61 සංවර්ධනය කරන්න කියලා කියනවා. මොකද මේ කරන්න යන්නේ? අපේ රටට අත්‍යවශ්‍යම තියෙන ඊටාම වටිනාම සම්පතක් මේ තෙල් ටැංකි ටික. අපිට තෙල් ගබඩා කරගන්න, තෙල් තියාගන්න වටිනා සම්පතක් මේක. ඉතින් මේ වගේ වටිනා සම්පතක් ලෝකේ බොහෝ රටවල නැහැ. ඉන්දියාවටත් නැහැ මෙච්ච එකක්. ඒ නිසා තමයි ඉන්දියාවත් මේ ගොඩක් උනන්දු වෙන්නේ අපේ තෙල් ටැංකි වලට. එහෙම තියෙද්දී ණය අරගෙන ණයට කාලා ණය වෙලා යට වෙලා ධනින් වැටලා ඉන්න ආණ්ඩුව මොකද කරලා තින්නේ? ඒ ණයෙන් බේරෙන්න මේ පරාදීනකම නිසා මොකද තින්නේ? රට පාවා දෙමින් යනවා. දැන් මේ ඉතුරු තෙල් ටැංකි 61 ඉන්දියාවට දෙන්න ගහපු ගේමක් තමයි මේ තියෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මේ කොලේ වල ගහන ගේමක්. දැන් අපිට ආරංචි තියෙනවා ඉක්මනින් මේක අස්සම් කරන්න හදනවා කියලා. අස්සම් කරොත් එහෙම එතකොට වෙන්නේ මොකද්ද? මේ තෙල් ටැංකි 61 අයිතියක් ක්‍රමානුකූලව ඉන්දියාව පැත්තට යනවා. අනික තමයි ඒ වගේම අපි දන්නවා පෞද්ගලික දවස්වල බැසිල් රාජපක්ෂ මහත්මයා මැදිහත් වෙලා කෙරොල්ලපිටියේ LNG බලාගාරේ කොටස් වලින් වැඩි පංගුව 140 ඇමරිකාවට දුන්නා. ඉතින් මෙහෙම ගත්තට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේ දැන් දීගෙන යනවා ඔක්කොම පිටට. දැන් අපි හරියට හිතුවොත් එහෙම මේක නිකන් මේ පුංචි සමාගමක් වගේ නෙවෙයිනේ. අපේ රටේ ජාතික ආරක්ෂාවට, රාජ්‍ය ආරක්ෂාවට සහ රටේ පැවැත්මට, රටේ ස්වෛරීත්වයට අතිශය බරපතල බලපාන ආයතන ගණනාවක් දැන් අපි සතුව තිබිච්ච ඒවා දැන් වෙන අයට දෙන්න පටන් ගන්න තියෙනවා. එකක් බල ශක්ති ක්ෂේත්‍රය තව බරපතලයි. බල ශක්ති ක්ෂේත්‍රය කියලා කියන්නේ නිකන් අපි පරිභෝජන කරන දෙයක් විතරක් නෙවෙයි. ඒක රටක ජාතික ආරක්ෂාවත් එක්ක ගැට ගැහිලා තියෙනවා. බල ශක්තිය නැත්තම් රටක් දන ගස්සන්න පුළුවන්. දැන් වෙන්නේ මොකද්ද? මේගොල්ලෝ මැදිහත් වෙලා විදුලිය නිපදවීමේ ක්ෂේත්‍රය ඇමරිකාවට දෙමින් තියෙනවා. චීනට දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ තෙල් බෙදාහැරීම සහ ගබඩා කිරීම ඉන්දියාවට දෙනවා. එතකොට අපේ රටේ බල ශක්තිය තෙල් සහ විදුලිය අපේ රටේ රාජ්‍ය වගකීමෙන් මිදෙනවා. රාජ්‍ය වගකීම් මිදෙනවා. ජාතික වගකීම් මිදෙනවා. ඊට පස්සේ ඒව පාලනය කරන්නේ විදේශ රටවල්. උන්ට ඕන්ලාක අපේ කටවල් වහන්න පුළුවන්. අපි කරවලේ තියන්න පුළුවන්. අපේ රට වටන්න පුළුවන්. ඒ තරම් බරපතල විනාශයක් මේ කරන්නේ. මේ වගේ විනාශයක් මීට කලින් වෙච්ච ඉවෙන් සිද්ධ වෙලා නැහැ. මේක තමයි තා බරපතල ප්‍රශ්න. නිසා රට රකින්න ආපු, රට බේර ගන්න ආපු, දේශප්‍රේමී කියලා ආපු, රට වෙනුවෙන් මැරෙනවා කියලා ආපු, මෞබිම ගැන කතා කරලා ආපු අය මේ වටිනාම සම්පත් මෙලෙස දීලා දාන එක අපි හිතනවා ජාතික අපරාධයක්, සහගාන අපරාධයක්, ජනතාවයකට විරුද්ධ විශාල වශයෙන් අපි තුන් නැගී සිටිය යුතුයි කියලා. ඊළඟට වරාය. රටකේ වගේම වැදගත් වරාය. දැන් හම්බන්තොට වරාය දීලා අවුරුදු 99කට. කොළඹ වරායේ ගැටි කීපයක් අපට අසතු නැහැ. අලුතෙන් එකක් හදනවා ඉන්දියාවේ. එතකොට වරායවල ටික අපි සතු නැත්තම් විදුලි බලය පාලනය කිරීම අපි සතු වෙන්නේ නැත්තම්
තෙල් බෙදාහැරීම අප සතු නැති වෙනවා නම් එතකොට වෙන්නේ මොකද්ද? අපේ රටේ ස්වෛරීත්වය ගැන අපිට සහතික වෙන තියෙන සියලු ආයතන ලංකාවට අහිමි වෙනවා. ඊට පස්සේ අපි නිකන් කොලොනියක් බවට පත් වෙන එක රටවල. එක රටවලට විකිනෙන්න තත්ත්වයටපත් වෙමින් යනවා. ඊට පස්සේ අනික තමයි තුන්වෙනි කාරණේ බරපතල කාරණේ අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය. ඔබ දන්නවා මොන ප්‍රශ්නයක් තිබ්බත් රටකට කන්න තිබුණොතින් ඒ රට වටන්න බෑ. ඒ රටේ මිනිස්සු කාලා ඉන්නවා. ඒතකොට ඒ පෞද්ගලික කාලේ අපිට ඒ සුරක්ෂිතතාවය තිබ්බා. අපි අපේ රටේ අපිට අත්‍යවශ්‍ය දේවල් ටික, හාල් ටික, එළවලු ටික අපි හදාගත්තා. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා මේ අමුතු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්න ගිහිල්ලා එයා නිකන් ලංකාව කාබනික කරපු කෙනා කියන නම ගහ ගන්න උත්සාහ කරලා ඒ හීන ඇතුළේ ඉඳලා අවසන් ගත්තොත් අපේ රටේ කෘෂි කර්මාන්ත විනාශ කරලා තියෙනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? අපේ රටේ තිබිච්ච ආහාර සුරක්ෂිතතාවය දැන් බිඳ වැටලා තියෙන්නේ. දැන් අපිට පිටින් ගේන ආහාර මත යැපෙන සිද්ධ වෙනවා අනිවාර්යෙන්. හැබැයි පිටින් ආහාර ගේන්නත් ඩොලර් නැහැ. ඒ නිසා බඩගින්නෙන් තමයි සිද්ධ වෙන්නේ. එතකොට රටක ආහාර සුරක්ෂිතතාව විනාශ කරනවා කියලා කියන්නේ ඒ රටේ ජනතාවගේ ස්වෛරීත්වය විනාශ කිරීම සඳහා තියන පුළුවන් ලොකුම පියවර. අපි දන්නවා විදේශ ආක්‍රමණිකව රට ආපු වෙලාවෙත් ඒගොල්ලෝ කරපු දේ මොකද්ද? බ්‍රිතාන්‍යයන්, පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය මේ ඔක්කොම කරපු දේ තමයි අපේ දේශීය ආර්ථික විනාශ කරා. වැව්වමුණු කැඩුවා. ඇයි ඒ රටක කෘෂි කර්මාන්තේ නැත්නම් රටක ආර්ථිකයේ තියෙන මේ යපුම් ආර්ථිකයේ ආහාර සුරක්ෂිතතාවය බිඳ වැටුවොත් එහෙම ඒ රට යටත් කරගන්න ලේසි. දැන් මේ මොකද කරන්නේ? කිසි ආක්‍රමණයකින් තොරව ජනතාව රවට්ටලා බලය ගත්තු අය ඒ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා ජනාධිපති බලතල පාවිච්චි කරලා දැන් අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කරලා තියෙනවා. මේක දැනුවත්ව කරත් නොදැනුවත්ව කරත් මේ කරලා තියෙන මොකද රටකට කරන්න පුළුවන් ලොකුම පාවා දීම ලොකු විනාශය රට වට්ටන යට කරන වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් මේකෙන් අපිට පේන්නේ මොකද්ද? මේ ආණ්ඩුව අනුගමනය කරන සීලම ක්‍රියාමාර්ග රට ගොඩ ගන්න පැත්තට නෙවෙයි. ඒ නිසා මේ අරුබුදෙන් ගොඩ ගන්න බෑ. මේ අරුබුදේ තව තව වැඩි වෙනවා. තව බඩු මිල වැඩි වෙනවා. පෝලිං තව වැඩි වෙනවා. භාණ්ඩයේ තව වැඩි වෙනවා. මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකක් නැති වෙනවා. නිසා විදුලිය කැපෙන, තෙල් නැති වෙන, ඊටම අරුබුදකාර තත්ත්වයකට යනවා. ඉතින් එහෙම අරුබුදකාරී තත්ත්වයක් තිබෙද්දිත් තාමත් ආණ්ඩුව මොකද කරන්නේ? තාමත් උත්සාහ කරනවා ජනතාව රවට්ටන්න. ඒ නිසා මේ විදේශ මුදල් සංචිතය හිඳලා තියෙන වෙලාවක අපි දන්නවා මහා බැංකුව අධිපතිතුමා බොරු කියනවා දැන් ප්‍රශ්නයක් නෑ අපිට මෙච්චර සල්ලි හම්බුණා දැන් බිලියන් 3මාරක් තියෙනවා කියලා බොරු කියන පටන් ගන්න තියෙනවා 3ක් තියෙනවා කියලා බොරු කියන පටන් ගන්න තියෙනවා. එතකොට ඒ නිසා මේ රැවටීමෙන් මේක බේරන්න බෑ. අනිත් පැත්තෙන් ගත්තොත් එම් නිලධාරි මාරු කරලා පෙන්නනවා මේක කරන්න පුළුවන් කියලා. දැන් ওই කැබිනට් සංශෝධනයක් ගැනත් කතාවක් යනවා අපි දන්නේ කරයිද නැද්ද කියලා. නමුත් එහෙම කතාවක් යනවා. ඒ වෙන්නේ නිකන් අඟවනවා ආ කැබිනට් එක මාරු කරගත්තොත් පුළුවන් ප්‍රශ්න දැනගලා. ඔය කැබිනට් සංශෝධන කරලා ප්‍රශ්න දාන්න බෑ. ඔය කැබිනට් එකේ ඉන්න ඔය ආරතාසි බూరు පොරෝ කට්ටිය කොහෙට මාරු කරත් වැඩක් වෙන්නේ නැහැ. ඔය ජෝ කරලා කොහෙට මාරු කරත් වැඩක් වෙන්නේ නැහැ. එකම කූට්ටම ඇනුවට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඕනකම තියෙන්නේ නිකන් කැබිනට් සංශෝධන ලේකම්ල මාරු කරන එක, නිලධාරි මාරු කරන එක, ගැසට් ගහන වගේ නෙවෙයි අපේ රටේ ලොකු වෙනසක් ඕන. ඒ වෙනස කරන්න මේ ආණ්ඩුවට බෑ. මේ ආණ්ඩුව කරන්න ලෑස්ති නැහැ. මේගොල්ලෝ ඒකට සුදුසු නැහැ. හැකියාවක් නැහැ. දැන් අපේ රට ජනතාව කළ යුතු තියෙන්නේ මේ අසමත් පාලනයන් ගෙදර යවන්න ලෑස්ති වෙන්න ඕන. මේගොල්ලන්ගෙන් මිදෙන්න ඕන. වසර 73ක් තිස්සේ ආපු මේ තට්ටුමාරු දේශපාලන නවත්තන්න ඕන. පහුගිය අවුරුදු 5ක හතරා මාර්ග මෛත්‍රීපාල මහත්තයාගේ රනිල් මහත්තයාගේ ආණ්ඩුවේ අසාර්ථකත්වය දැකලා ඒකේ පවලක තිත්ත වෙලා තමයි ගෝඨාභය රාජපක්ෂ ගේන්නේ. එහෙමනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ඊටත් හපන්නම්. මේ පාලනේ ඊටත් එහා ගිහිල්ලා නම් අඩු ගානේ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය ආහාර ටික සපයන්න ආණ්ඩුවට බැරි නම් වගකීමක් නැත්තම් වග වෙන්නේ නැත්තම් අඩුම ගානේ මිල පාලනය කරන්න බෑ රට පාලනය කරන්න නැතුව. ඉතින් මිල පාලනය කරන ආණ්ඩුව රට පාලනය කරයිද? කරන්න බැරි නම් නිසා අපි කියන්නේ මේ නඩ දෙකම මේ හොර කණ්ඩායම් දෙකම දැන් හිටිය ඇති නිසා මේ දෙකම ඉවත් කරලා අපේ රට හදන්න පුළුවන් රට රකින්න පුළුවන් අලුත් පාලනයක් ගේන්න ඕන ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕන. ඉතින් අපි හිතනවා ඒක තමයි දැන් අපි ඉස්සරහ දින එකම උත්තර නිසා ජනතාව මේ අලුත් අවුරුද්දේ ඒකට එකතු වෙන්න ඕන. දැනටමත් අපි ජනතාව විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය මේකට හදන්න පුළුවන් වැඩ පිළිවෙලක් ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. පසුගිය දවසක ජාතික ජන බලවේගයේ සමුළුවෙන් අපි ඒක ඉදිරිපත් කළා. ඒක තව පෝෂණය කරගන්න තියෙනවා. ඒ වගේම රට හදන්න සමත් දැවැන්ත බලවේගයක් අපි සතුව තියෙනවා. අපේ රටේ විද්වතුන්, වෘත්තිකයන්, දැනුම තියෙන එක ක්ෂේත්‍රවල ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, ඔවුන්ගේ සමිතිවල නායකයෝ, දීවර ජනතාව. ඉතින් මේ වගේ රටක් හදන්න ඕන කරන බලවේගයන්
අපි එකතු කරලා තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති තියෙන නිසා අපි ජනතාවට කියන්නේ දැන් විශ්වාසයෙන් මේ කණ්ඩායම් දෙකම ප්‍රතික්ෂේප කරලා අපි රට හදන්න මේ රටේ මේ ඛේද වාචකයෙන් මිදෙන්න මේ ඛේද වාචකේ අපේ දරු පරපුරට ඉතුරු නොකරන්න අපි තීන්දුවක් ගන්න ඕන. මේ පෝලිං යුගය නිමා කරන්න ඕන. මිනිස්සු රටක hina වෙලා සන්තෝෂයෙන් ඉන්න ඕන. මේක හදන්න බැරි රටක් නෙවෙයි අපි කවුරුත් දන්නවා. මේක හදන්න පුළුවන් රටක්, සම්පත් තියෙන රටක්, මානව සම්පත තියෙනවා, ස්වභාවික සම්පත තියෙනවා. මේ හොරකම්, වංචා, දූෂණ වලින් සහ මේ පාලනයේ තේරෙන්නේ නැති මිනිස්සු වෙල කරන විකාර වලින් රට විනාශ වෙලා තියෙන නිසා මේ රට විනාශ කරපු කණ්ඩායම් දෙකම පරාජයටපත් කරලා රට හදන වැඩපිළිවෙලක් වටා ජනතාව එකතු යුතුයි. ඒ සඳහා අපි සමග අත්වල බඳ ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය. Multilac, Colour the World Sri Lankan.